समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदः ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, පින්වත් ධර්ම දේශනාවක් සඳහා පින්බර දායකත්වය තම 78 වන ජන්මදිනයට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමේ මූලික අරමුණ ඇතුව රාණී රණතුංග මහත්මිය විසින් මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය දරා තිබෙනවා. අරමුණ මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ උතුම් කුසලානිසංසයෙන් ජන්මදිනයේ යෙදෙන රාණී රණතුංග මහත්මියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා. මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. පරලොව සපත්තම ආදරණීය මෞපිය දෙපළ වන ඩිනෝරිස් රණතුංග මහත්මයා සහ ධර්මලතා රණතුංග මහත්මිය ප්‍රධානම පරලොව සපත් වන්නට යෙදුණු වර්ග පරම්පරාවේ සියලුම ඥාති මිත්‍රාදීන්ට මෙම උතුම් පින අනුමෝදන් වේවා. භව ගමන සපවත් වී ඉක්මන් භවයකදීම අමා මහ නිවනින් සැනසීම පිණිසත් මේ පුණ්‍ය කුසලය මහෝපකාරී වේවා. සුජීවත්ව වාසය කරන අනුප්‍රිය අංජන අමන්දා අමල්ක යන දූ දරුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වී අනාගත අභිවෘද්ධිය සැලසේවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ ඇතුළුව ශ්‍රී ලංකාවේ වැඩ සිටින සියලුම මහා සංඝරත්නයට මේ පින් අයිති වේවා. නිදුක් නිරෝගී චිරජීවනය පිණිසත් ඉක්මන් භවයකදීම නිර්වාණ අවබෝධය පිණිසත් මේ පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනායතු මාතෘකාවක් කෙවලා තියෙනවා. මරණ මොහොතේදී ඊළඟ භවය සම්‍යක් දිට්ඨික නිවනට යොමු සුගති ස්ථානයක උපත්ය ලැබීම සඳහා මරණ මොහොතේ සිත සකස් කරගත යුතු ආකාරය පිළිබඳව උපදේශයක් අඩංගු දේශනාවක් වදාළමෙනි. සම්මා දිට්ඨි සම්‍යක් දිට්ඨික ඊළඟ භවය වර්තමාන භවයේ සම්මා දිට්ඨියටපත් වුණොත් ඊළඟ භවය නියත වශයෙන්ම සුගති ප්‍රතිසන්දියක්. මරණ මොහොතේදී ඊළඟ භවය. එතන මරණ මොහොතේදී ඊළඟ භවයේ සම්‍යක් දිට්ඨික නිවනට යොමු සුගති ස්ථානයක උපත්ය ලැබීම. එතකොට මරණ මොහොතේ ඊළඟ භවයේ සම්‍යක් දිට්ඨි වෙන්න ප්‍රාර්ථනා කරනවද? එහෙම නැත්නම් වර්තමාන භවයේ සම්මා දිට්ඨියටපත් වෙලා සුගති භවයක ප්‍රතිසන්දිය ගන්නවද? නිවනට යොමු සුගති ස්ථානයක උපත්ය ලැබීම සඳහා නම් වර්තමාන භවයේ හොඳම දේ තමයි වර්තමාන භවයේ සම්මා දිට්ඨියටපත් වීම. නියත වශයෙන්ම සුගතියක ප්‍රතිසන්දිය. මොකද සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ චුල්ලසෝතාපන්නයි, සෝවාන්. ତර අධිගමයටපත් වෙලා නිරන්තරයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත් කෙනෙක්. සෝත කියන්නේ සැඩපහර. ආපන්න ඒ සැඩපහරට බැස්සා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නැමැති සැඩපහර. නියත වශයෙන්ම බහින්නේ බැස්සේ යච්චලසෝතාපන්නයි. සෝවාන්. නියත වශයෙන්ම බැසගත්තන. කොහාටද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට.
ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ අෂ්ට කිව්වේ 8ට. අංග 8කින් යොත් නිවැරදිම මාර්ගය නිවනට. එනම් මරණ මොහොතේදී ඊළඟ භවය. ତර නියත වශයෙන්ම මරණ මොහොතේ අකුසල සිතුවිල්ලක් එන්නේ නේ. එයා කුසල සිතුවිල්ලක ඉන්නේ. මොකද එයා 25ක් ඒ කියන්නේ නිරයට යන හේතු, പ്രേත ලෝකයටපත් වෙන හේතු, තිරිසන් ලෝකයටපත් වෙන හේතු එයා නැසලා තියෙන. ඒ අවසන් කළා තියෙන හේතු. ඒ අකුසල අවසන්. ඒ ලෝභ මූල සිත් 8න් ditthිගත සම්පයුත්ත සිත් 4. 8න් 4ක්ම නැසලා. දේශ මූල සිත් 2ක් තියෙනවා. මොහ මූල සිත් 2ක් තියෙනවා. මේ ditthිගත සම්පයුත්ත මොහ මූල සිත් 2කින් එක සිතක් අවසන්. විචිකිච්ඡා සම්පයුත්ත සිත. තර සෝමනස්ස සහගත ditthිගත සම්පයුත්ත අසංකාරික සසංකාරික සිත් 2යි උපේක්ඛා සහගත ditthිගත සම්පයුත්ත අසංකාරික සසංකාරික සිත් 2යි සිත් 4යි මොහ මූල සිත් 2කින් විචිකිච්ඡා සම්පයුත්ත සිත. ඒ සිත අවසන්. තොර සිත් 5ක් අවසන්. තොර අකුසල් සිත් 12න් 5ක් අවසන් කළා තියෙනවා. ඒ 5 නිරය වහනවා, പ്രേත ලෝකයේ වහනවා, තිරිසන් ලෝකයේ වහනවා. මොකද ඒ සිත් උපදින්නේ ලෝභය මූලික කරගෙන. ditthිය නෑ. ඒ කියන්නේ වැරදි දැකීමක් නෑ, නිවැරදි දැකීමක් තියෙන. ditthිගත විප්පයුත්ත සිතින්. ditthිය දෙන්නේ. ditthියත් එක්ක දෙනවට කියන්නේ ditthිගත සම්පයුත්ත. සෝමනස්සහගත ditthිගත සම්පයුත්ත අසංකාරික එකයි සසංකාරික එකයි. උපේක්ඛාසහගත ditthිගත සම්පයුත්තේ එකයි අසංකාරික එකයි සසංකාරිකයි. අනිශ්චිත 4 තමයි සෝමනස්සහගත ditthිගත විප්පයුත්ත. අසංකාරික එකයි සසංකාරික එකයි උපේක්ඛාසහගත ditthිගත විප්පයුත්ත අසංකාරික එකයි සසංකාරික. තොර ditthිය දෙන්නේ ditthිගත සම්පයුත්ත සිත් 4 විචිකිච්ඡා සම්පයුත්ත සිත අවසන්. එහෙනම් යාට වැරදි දැකීමක් නෑ. යා නිවැරදි. තොර නිවැරදි දැකීම කියන්නේ සම්මා දිට්ඨි. සෝමනස්සහගත ditthිගත විප්පයුත්ත. එතකොට ditthිය වැරදි දැකීම නෑ, නිවැරදි දැකීමක් තියෙනවා. සිත උපේක්ඛා සහගතයි ditthිගත විප්පයුත්ත. එතකොට ditthිය යෙදෙන්නේ තමන්ගේ ඕමනාවෙන් හෝ කාගේ හරි මෙහෙවීමෙන් හෝ. ditthියට වැටෙන්නේ ditthිගත විප්පයුත්ත. විචිකිච්ඡා සම්පයුත්ත සිත. ඒකත් අවසන්. මේ සිත් 5 අවසන් කියන්නේ යා නියත වශයෙන්ම සම්මාදිට්ඨිය. එන සම්මාදිට්ඨියට පත්වෙච්ච පුච්චලෙක් තිරිසන් ලෝකයට දාන්න බෑ. പ്രേත ලෝකයට ඇතුළත් කරන්නත් බෑ. නිරයට ඇතුළත් කරන්නත් බෑ. එහෙනම් නියත වශයෙන්ම සුගති ප්‍රතිසන්දිය. දැන් මේ කියන්නේ මරණ මොහොතේදී ඊළඟ භවයේ සම්මාදිට්ඨික නිවනට යමු සුගති ස්ථානේ. ඉතින් ඒක මේ භවයේ හදාගත්තාම ආයි බය වෙන්න දෙයක් නැහැ, සැක කරන්න දෙයක් නැහැ, අවිශ්වාසයක් නැහැ. කිසිම සැකයක් නැහැ, නියත වශයෙන්ම සුගතියක. ආයි මරණ මොහොතේ ගන්නෙම කුසල ආරම්මණයක්. අකුසල ආරම්මණයක් ගන්නෙ. හැබැයි අට කාමරාගය තියෙනවා, පටිගයක් තියෙනවා. රූපරාග මාන උද්දච්ච විචා කියන ධර්මතා තියෙනවා. ඒ සංයෝජන 10න් 3යි අවසන් වෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එය තමයි සමාධිට්ඨි කියන්නේ. එහෙනම් දිට්ඨිගත විප්පයුත්ත සිත් අවසන් කර. ඒතකොට දිට්ඨිගත සම්පයුත්ත සිත් දිට්ඨියත් එක්ක යෙදෙන සිත් අවසන්. ඉවරයි. දිට්ඨිය නැතිව. ඒ කියන්නේ වෙන වෘත වෙන පිළිගැනීම් වෙන ඇදහිම් ඒ සියල්ල යාගේ සිතෙන් මකලා තියෙන්නේ. සිතෙන් අයින් කළා, සිතෙන් ඉවත් කරලා. මොන හේතුවක් නිසාවත් එයාට මොනතරම් වස්තුවක් සම්පතක් දේපලක් දෙනවා කියලා කිව්වත් එයා වෙන දර්ශනයක් පිළිගන්නේ නැහැ. වෙන ආගමක් පිළිගන්නේ නැහැ. වෙන මතයක් පිළිගන්නේ නැහැ.
එයා නිවැරදිවම හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ධර්මතාවයන් නිවැරදිවම දැනගෙන නිවැරදිවම දැකගෙන ඉවරයි. ඒකයි සම්මාදිට්ඨිය කියන්නේ. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. ඒ ධර්මතාවයන් නිවැරදිව දැනගත්තා විතරක් නෙමෙයි නිවැරදිව දැකගත්තා. දැනගත්තේ නුවණින් දැකගත්තේ නුවණින් මනසින්. මනසින් දැකගත්තේ. ඥාන සම්පයුත්තයි. නුවණත් එක්ක යෙදෙන්නේ. ඒතර ඊගාව භවයාගේ ප්‍රතිසන්දිය සෝමනස්ස සහගත වෙන්න පුළුවන්. හැබැයි උපේක්ඛා සහගත වෙන්න පුළුවන්. සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික. ඒ මහා කුසල් සිත් 8න් ඒ දෙකක් කිව්වේ. උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික. මෙන්න මේ සිත් හතරෙන් එකක් තමයි ගන්නේ. සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත සසංකාරික සිත. එහෙම නැත්නම් උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත සසංකාරික සිත. මේ සිත් හතරෙන් එකක අවසාන අවස්ථාවේදී මරණාසන්න මොහොතේදී අරමුණක් වශයෙන් ගන්න. ඒ කිව්වේ මහා කුසල් සිත් 8න් 4ක්. ඒතර ඔයින් එකක් තමයි ගන්නෙ. මොකද්ද? සතුට සහගතයි. සෝමනස් සහගතයි. ඥාන සම්පයුත්තයි. ඥාන සම්පයුත්තයි කියන්නේ නුවණත් එක්කයි යෙදෙන්නේ. අසංකාරිකයි කියලා කියන්නේ තමන්ගේ උවමනාවෙන්. ඒතර තමන් ඒ සෝවාන් ඵලයටපත් වුණා නම් සම්මාදිට්ඨියට ආවා නම් තමන්ගේ උවමනාවෙන් අතර යදන්න මම බොහොම වෙහෙස වෙලා මහන්සි වෙලා මම බොහොම දුක් විඳලා මං මගේ සිත කය වචනය මේ සඳහා මං ලොකු වෙහෙසක් ගත්තා. මම නිවැරදිව දැනගත්තා මම නිවැරදිව දැකගත්තා. ඒක තමන්ගේ උවමනාවෙන්. ඒ සිතට කියන්නේ අසංකාරිකයි. නැත්නම් කාගේ හරි මෙහෙයීමකින් කවුරු හරි අඬ ගහගෙන ආවා. අඬ ගහගෙන ඇවිල්ලා කිව්වා මේ බලන්න මේක කොච්චර ලස්සනද කොච්චර පැහැදිලිද කොච්චර පිරිසිදුද මේ හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ධර්මතාවය පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න හොයන්න. අනේ කාගේ හරි මෙහෙයීමකින්. ඒකට කියනවා සසංකාරිකයි කියලා. ඒතර උපේක්ඛා සහගත කියලා කියන්නේ සෝමනස් සහගත ඥාන සම්පයුත්ත කියන්නේ ඊගාව භවයේ හොඳ සැප වේදනා සහිත. සැප වේදනා විඳිනකොටනේ සොම්නස් වෙන්නේ. ඒතර සෝමනස් සහගතයි. උප්පත්ති ගත්ත තැන සුගතිය ඒ සුගතියත් ඉහළ තැනක. දිව්‍ය ලෝකේ ප්‍රතිසන්දිය ගත්තත් ඊටාත්ම ඉහළ තැනක. අල්පේ ශාක්‍ය නෙමෙයි මහේ ශාක්‍ය. මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි ගත්තත් දිව්‍ය ලෝක 6 හෝ මනුස්ස ලෝකේ තමයි ප්‍රතිසන්දි ගන්නෙ. ඔක තමයි සුගති. ඔය හතෙන් එකක් නියත වශයෙන්. ඒතර මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි ගත්තත් ඉහළ තැනක. උසස් තැනක. රජ මැදුරක, සිටු මැදුරක, මහා මාලිගාවක. අනේ ඒතර සොම්නස් සහගතයි. නුවණත් එක්කයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කොහමද? පෙර භවයේ සම්මාදිට්ඨියට ඇවිල්ලා තියෙන්නේ. නිවැරදි දර්ශනයට ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද නිවැරදි දර්ශනේ? හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. මූල ධර්මයන් හා උපකාර ධර්මයන් හා උපකාරයෙන් උපන් ධර්මයන් යා දැකලා ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. සහතික කරගෙන තියෙනවා. එයාට ගැටලුවක් නෑ. උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත කියන්නේ මේ භවයේ ගොඩක් වස්තු සම්පත් දන් දීලා නැහැ. දන් දීලා නැහැ එච්චර. ඒතොර ඊගා භවයේ අර සෝමනස් සහගත නැහැ. උපේක්ඛා සහගතයි වැඩිපුර සිත්. හැබැයි ඥාන සම්පයුත්තයි. නුවණත් එක්ක දෙන්නේ අසංකාරික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සසංකාරික වෙන්න පුළුවන්. තමන්ගේ උවමනාවෙන් ආවනම් අසංකාරිකයි. කාගේ හරි මෙහෙයීමෙන් අර මං ඉස්සෙල්ලා සඳහන් කර ආකාරයට මෙහෙන්න ඇවිල්ලා බලන්න මේක හරි නිවැරදි ධර්මයක්, පැහැදිලි ධර්මයක්, පිරිසිදු ධර්මයක්. කාගේ හරි මෙහෙයීමෙන් ඒ අනුව යාගේ සිත මෙහෙව්වා. ඒ අනුව නම් අවබෝධ කළේ එතකොට සසංකාරිකයි. ඊගා භවයේ කාගේ හරි මෙහෙයීමෙන් තමන්ගේ උවමනාවෙන් තමන්ම බහැලා තමන්ම ඉදිරිපත් වෙලා තමන් වෙහෙසිලා තමන්ම ආවා ඒ හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන නිවැරදි දර්ශනය ප්‍රත්‍යක්ෂ ඥානය ඇති කරගත්තා. ඒතර අසංකාරිකයි. එතකොට නැති වෙන සිත් අර ලෝභ මූල කුසල් සිත් 12න් ලෝභ මූල සිත් 8යි. ditthිගත සම්පයුක්ත.
කියන්නේ දිට්ඨියත් එක්කයි තියෙන්නේ. දිට්ඨිය කියන්නේ වැරද්දකි. නෑ. එතකොට දිට්ඨිගත විප්පයුත්. දිට්ඨිය නෑ. එහෙනම් එතකොට දිට්ඨිය නෑ කියන්නේ වැරදි දැකීම නෑ. එයා නිවැරදි දැකීමට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි නිවැරදි දැකීම තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. එහෙනම් කොහොමද? තර විචිකිච්ඡා සැකයක් නෑ. අවිශ්වාසයක් නෑ. විමතියක් නෑ. එයාට හරියටම ප්‍රත්‍යක්ෂයි හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ධර්මයන්. අපි බලමු ඒක ඉතින් මේ භවයේ කොහොමද ඇති කරගන්නේ කියලා. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. හේතු කිව්වේ මූල ධර්මවලට. ප්‍රත්‍ය කිව්වේ උපකාර ධර්මවලට. ඒ උපකාරයෙන් උපන් ධර්මවලට තමයි ප්‍රත්‍යෝපන්න කියන්නේ. ඒතර ප්‍රත්‍ය කියන්නේ උපකාර, ප්‍රත්‍යෝපන්න උපකාරයෙන් උපන්න. හේතු මූල ධර්ම. මේ කරුණු ටික නිවැරදිව මනසින් දැනගත්ත විතරක් නෙමෙයි මනසින් හොඳට දර්ශනය කරගත්තා නම් දැකගත්තා නම් එතන තියෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය සහතිකයි. එතකොට කිසි කෙනෙකුට එයාව වෙන වෘතයකට වෙන පිළිගැනීමකට වෙන සීලයකට මේ තුනුරුවන්ගෙන් බාහිරව එයාව ගෙනියන්න බෑ. යාඥාවකට ගෙනියන්න බෑ. එයාව යම් තැනක දනගස්සලා ඉල්ලන්නේ එහෙම තැනකට ගෙනියන්න බෑ. මෙන්න මේ දේ අනුගමනය කළොත් ඔයාට ඊට වැඩි සැනසෙල්ලක් තියෙනවා කිව්වට එයා පිළිගන්නේ නැහැ. එයා දැකලා තියෙන ධර්මය. එයාට පැහැදිලි. එයාට නිර්වුල්. ඒකයි ප්‍රත්‍යක්ෂයි කියන්නේ. එහෙනම් අපි බලමු දැන් මේ කියන්නේ මරණ මොහොතේදී ඊළඟ භවය සම්මාදිට්ඨිය. ඊළඟ භවය සම්මාදිට්ඨිය වෙන්න ඕනේ. මේ භවය සම්මාදිට්ඨියට ආවට පස්සේ නියත වශයෙන්ම සුගති ස්ථානයක්. සුගති ස්ථානය නියත වශයෙන්ම ලැබෙනවා. ඒ දිව්‍ය ලෝක 6 හා මනුස්ස ලෝකය. මේ 7 සුගති. හැබැයි ඒ ලැබෙන්නේ භව 7කට 8 වෙනි වර 8 පාරක් උපදින්නේ. අවසාන වශයෙන්ම උපරිමය භව 7කට සීමා වෙනවා මේ ස්කන්ධ පහේ ක්‍රියාව. පුච්චරේ උප්පත්තිය නෙමෙයි. ස්කන්ධ පහේ ක්‍රියාව භව 7කට සීමා වෙනවා. හැබැයි ඊට අඩු කාලයකින් අනන්ත අප්‍රමාණ ඒ ක්‍රියාව නවත්වනවා. ඒ කරුණු පහේම ක්‍රියාව නවත්වනවා. භව 7ක් යන්නේ උපරිම වශයෙන්. ඊට අඩු කාලයක් තුළ එක භවයක් ඊගා භවය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි භවය වෙන්න පුළුවන්. තුන්වෙනි භවය වෙන්න පුළුවන්. හතරවෙනි භවය වෙන්න පුළුවන්. උපරිම භව 7යි 8 වෙනි වර ප්‍රතිසන්දියක් නැහැ. නියත වශයෙන්ම මේ සංසාර ප්‍රවෘත්ති සසර පැවැත්ම ඒක නවත්තනවා. ප්‍රවෘත්ති අප්‍රවෘත්තිය බවට පත් කරගන්න. හටගැන්ම නොහටගැන්ම බවට පත් කරගන්න. පිළියෙල වීම නොපිළිවෙල වීම. පිළිවෙලක් ආයි පිළියෙල වීමක් නැහැ. හටගැන්ම නොහටගැන්ම. එහෙනම් අපි බලමු වර්තමාන භවයේ සෝවාන් ඵලයටපත් වෙලා සම්මා දිට්ඨියටපත් වෙලා භව 7කට සීමා කරගන්නවා. ඒ විතරක් නෙමෙයි සුගති. නියත වශයෙන්ම සුගති. මොකද තිරිසන් ලෝකේ වහනවා. දොරටු වහනවා ඒවයි. പ്രേත ලෝකේ දොරටු වහනවා. නිරේ දොරටු වහනවා. එහෙනම් ඒ දොරටු වහුවයන් පස්සේ යන්න තියෙන්නේ. දොරටු 6ක් 7ක් ඇරෙනවා. 4ක් වහනවා. 4 අපායි. දොරටු 4ක් වහනවා. 7ක් ඇරෙනවා. විවෘත වෙනවා. ඒ 7 තමයි දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි. එහෙනම් සුගති. නියත වශයෙන්ම සුගති ස්ථානයක තමයි ප්‍රතිසන්දි. එහෙනම් කොහොමද දකින්න ඕනේ? කොහොමද දැක ගන්න ඕනේ? හේතු. හේතු කිව්වේ මූල ධර්ම වලට. ඒ කියන්නේ මුලින්ම ඉදිරිපත් වෙච්ච ධර්මයටයි හේතු කියන්නේ. සත්‍යයට නැවත භවයක් හදන්න. මේ නාම රූප දෙකට නැවත භවයක් පිළියෙල වෙන්න නම් කරුණු 6ක් තියෙනවා. අකුසල පැත්තට 3යි කුසල පැත්තට 3යි. අකුසල පැත්තට තියෙන කරුණු 3 තමයි ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ඒකෙම විරුද්ධ 3 තමයි කුසල පක්ෂයේ අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. මෙන්න හේතු 6. ඒතර හේතු කිව්වේ මූල ධර්ම වලට. මොකද ඕනම අකුසලයක් හටගන්න ලෝභය ඕනි. ද්වේෂය ඕනි. මෝහය ඕනි.
සෑම අකුසලයක්ම හටගන්නේ ධර්මතා තුන මූලික කරගෙන. නැතුව හටගන්නේ. කුසල මූල තුනයි අලෝභය, අද්වේෂය, මෝහය. පරිත්‍යාගශීලී බව, කරුණාව, මෛත්‍රිය හා ප්‍රඥාව. ඒ කුසල මූල. අකුසල මූල ආසාවයි, තරහවයි, රැවටීම හේවත් මුලාවයි. මෙන්න මේ 6 හේතු. ප්‍රධාන හේතු, මූල හේතු. සියලුම අකුසල් වලටත් සියලුම කුසල් වලටත් මේ හේතු 6යි. හේතු 6 නිසා තමයි සංසාර ගමන. එහෙනම් අපි බලමු අකුසල දැන් ලෝභය මූලික කරගෙන අකුසල් කරන. ඔව්. එයි. තමගේ ජීවිතයට තියෙන ආශාව ජීවිතය ආරක්ෂා කරන්න, ජීවිතය පරිහරණය කරන්න ආශාව නිසා අන්සතු දේවල් හොරකම් කරන්න සිත් වෙනවා. ඒතර ආශාව නේද තියෙන්නේ. ආශාව කියන්නේ ලෝභය. අන් අය සතු දේවල් ගන්න හිතෙන්නේ. ඒ වගේම සත්‍යයක් මරන්න, ඝාතනය කරන්න හිතෙන්නේ තමන්ගේ ජීවිතය රැක ගන්න තියෙන ආශාව නිසා. තමන්ගේ ජීවිතය පවත්වන්න තියෙන ආශාව නිසා. ඒ ජීවිතයට තියෙන ඇල්ම නිසා ආශාව. එහෙනම් එතන තියෙන ලෝභය. සත්‍යේ ඝාතනය කරන්න, හොරකමක් කරන්න බෑ කරුණා මෛත්‍රී සහගත සිතකින්. පුළුවන්ද? බෑ. සත්‍යේ ඝාතනය කරන්න ද්වේෂයෙන් ඕනේ. හොරකම් කරන්න කරුණා මෛත්‍රිය තියෙන සිතකින් හොරකම් කරන්න බෑ. කරුණා මෛත්‍රිය තියෙන සිතකින් ලාමක සේවනයන් කරන්නත් බෑ. ඒක කරන්නත් බෑ. එහෙනම් මේ කරුණ වලට මුල් වෙන්නේ ආසාවයි තරහවයි. ඒ දෙකට මුල් වෙන්නේ මෝහයයි. ආසාවයි තරහවයි ක්‍රියාත්මක වෙනවා නම් යම් සිතක එතන නියත වශයෙන්ම මෝහය තියෙනවා, රැවටීම තියෙනවා, මුලාව තියෙනවා, අනවබෝධය තියෙනවා. ඒ අනවබෝධය, ඒ මුලාව, ඒ රැවටීම නිසා තමයි අර සත්ත්වඝාතනේ, අදත්තාදානය හා කාම මිත්‍යාචාරය කරන්නේ. එහෙනම් ලෝභය, ද්වේෂය ක්‍රියාත්මක නම් එතන අකුසල. බොරු කියන්නේ, කේලාම් කියන්නේ, පරුෂ වචන කියන්නේ, වැඩකට නැති හිස් වචන කතා කරන්නේ තමන්ගේ ජීවිතය රැක ගන්න තියෙන ආසාව. තමන්ගේ ජීවිතය පවත්වන්න තියෙන ආසාව. තමන්ගේ ජීවිතය පෝෂණය කරන්න තියෙන ආසාව. ඒ නිසා තමයි බොරුවක් කියන්නේ තවත් කෙනෙකුට. කේලමක් කියන්නේ. පරුෂ වචනෙන් බැනවදින්නේ. කල්පනා කරලා බලන්න. එහෙනම් එතන ලෝභය තියෙනවා. ද්වේෂය තියෙනවා. ඒතර පරුෂ වචනෙන් බැනවදින්න බෑ කරුණා මෛත්‍රී සහගත සිතකින්. එහෙනම් එතන ද්වේෂය තියෙනවා. ඒ දෙකට සිත තුළ ඉඩ දුන්නේ මෝහයයි. එහෙනම් වචනයෙන් කරන අකුසල කර්ම වලටත් ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි මුල්ද? ඔව්. ඒතර ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කොහෙද හටගන්නේ? හටගන්නේ සිතේනේ. හටගත්තේ සිතේ. ඒතර සිතත් අපිරිසිදුද? සිත දූෂ්‍යද? සිත කිලිටිද? ඔව්. ලෝභය කියන්නේ සිත කිලිටි කරන ධර්මයක්. ආසාව කියන්නේ. ද්වේෂය කියන්නේ සිත අපිරිසිදු කරන ධර්මයක්. ඒ දෙකට ඉඩ දීම මෝහය සිත කිලිටි කරනවා. සිත අපිරිසිදු කරනවා. එහෙනම් සිත අපිරිසිදු කරනවා, කිලිටි කරනවා, දූෂ්‍ය කරනවා නම් එතන මෝහයයි. අන ලෝභය, ද්වේෂය, මෝහය. දැන් ක්‍රියාත්මකයි. ඔක තමයි මුල්. ඊට පස්සේ උපදින්නේ ඒ අකුසලයට අනුව තම තමන්ගේ කාය කර්ම, වචී කර්ම හා මනෝ කර්ම කියන මේ ත්‍රිවිධ කර්මයන්. හැබැයි සෑම කර්මයකට මූලික වෙන්නේ මනස, සිත, විඥානය. සිත හැසිරෙන ස්වභාවය, සිතේ ස්වභාවය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ සෑම දෙයකටම ඉදිරියෙන් යන්නේ මනස. මනස මුල් වෙන්නේ. ඒතර මනස මුල් වෙනවා කියන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. එහෙනම් දැන් හරිද? අකුසල පැත්තට. ඒතර අකුසලේ මේක තමයි දැනගත්තා නිවැරදිව. දැකගත්තා. එතකොට හේතු. හරි අපි ගන්නවා එකෙන් ඒ හේතු වලින් හදන
යම් ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය කොහොමද කියලා බලන්න. අපි කියවනේ ප්‍රත්‍ය කියලා. දැන් හේතු දැක්කනේ. දැන් කියව අකුසල පැත්ත. කුසල පැත්තත් කියලා මෙන්න. අලෝභය පරිත්‍යාගශීලී සිත. පරිත්‍යාගශීලී සිතක් නම් Tamanට තියෙන්නේ අර මරන්න හිතන සත්‍යයට මරණ සිතක් නෙමෙයි එන්නේ අභයදානිය දීමේ සිතක්. ඒ සතාව මරණයෙන් නිදහස් කිරීමේ සිතක්. එතකොට තියෙන්නේ පරිත්‍යාගශීලී සිතක්. අර හොරකම් අන් අයට අයිති දේවල් හොරකම් කිරීමේ සිත වෙනවට වෙන්නේ කරුණා මෛත්‍රී සහගත සිතක්. ඒ කරුණා මෛත්‍රී සහගත සිතක් ආපුවම හොරකම් කරන්න පුළුවන්. බෑ කවදාවත්. සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන සිතකින් තවත් කෙනෙකුට අයිති දෙයක් ගන්න පුළුවන්ද? කවදාවත් බෑ. එහෙනම් එතන තියෙන මෛත්‍රිය. දේශය වෙනුවට අද්දේශය. ඒ දෙකට සිත තුළ පවතින ඉඩ දුන්නා ඒ ප්‍රඥාවයි. දැන් අලෝභය, අද්දේශය, අමෝහය කුසල මූල. ලෝභය, ද්වේෂය, මෝහය අකුසල මූල. මෙන්න හේතු ප්‍රත්‍ය. ප්‍රත්‍ය කියන්නේ උපකාර. පිහිට වෙන ධර්මයට ප්‍රත්‍ය කිව්වා. දැන් අපි දන්නවා දැන් හොඳට බණ අහලා තියෙනවා. අපි දන්නවා ඇස කියන ධර්මතාවය සම්මුති වචනයක් මිසක් ඇසක් සත්‍ය වශයෙන් ඇසක් මුණ ගැහෙන්නේ නැහැ. ඇසක් දකින්න බෑ. ඇයි? ඇසක් නැහැ. හැබැයි සම්මුති වශයෙන් තියෙනවා. ඒ තමයි නමක් දාගත්ත හින්දා. සතර මහා ධාතු හඳුන ගන්න නමක් තිබ්බ ඒ හැඩයට ඒ ස්වභාවයට ඒ පැවැත්මට නමක් තිබ්බ ඇස කියලා. හැබැයි එතන තියෙන ඇසක් නෙමෙයි සතර මහා ධාතුන්ගේ පැවැත්මක්. එතකොට දැන් ඇස කියන ධර්මතාවය අපි රැවටිලා ඉන්න ඇස කියන ධර්මතාවය නිපදවන්න ප්‍රත්‍ය උනේ මොනවාද? ඒ කියන්නේ උපකාර උනේ සතර මහා ධාතු. ඒ තමයි උපකාර ධර්මය. එතකොට හේතු. දැන් හේතු දැක්කා. ප්‍රත්‍ය දැක්කා. ප්‍රත්‍යෝපන්න උපකාරයෙන් උපන්න ධර්මය ඇස. දැන් හරිද? දැන් තේරුණාද? එතකොට අපි ඇස කියන්නේ එතකොට ඇස කියන එකට මම කිව්වොත් වැරදි. මම නෙමෙයි කිව්වොත් ඒත් වැරදි. ඇස මගේ කිව්වොත් ඒත් වැරදි. මගේ නෙමෙයි කිව්වොත් ඒත් වැරදි. මට අයිති කිව්වොත් ඒත් වැරදි. එහෙනම් වෙන කෙනෙකුට අයිති කිව්වොත් ඒත් වැරදි. ඇස මගේ ආත්මය කිව්වොත් ඒත් වැරදි. එහෙනම් වෙන කෙනෙක්ගේ ආත්මයක් ඒත් වැරදි. දැන් නිවැරදි පිළිවෙල බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. නිවැරදි පිළිවෙල මොකක්ද? හේතු. දැන් පෙන්වන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි, අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. දැන් ඇසේ තියෙනවනේ ඇස දැන් ඇස කිව්වට සතර මහා ධාතුන්ගේ තියෙනවා ප්‍රකෘති ස්වභාවයක් හා විකෘති ස්වභාවයක්. ඒ කිව්වේ ඇස භාගයට පේනවා. චුට්ටක්වත් පේන්නේ නැහැ. හොඳටම පේනවා. දැන් මොකද්ද? විකෘතිතාවයක් තියෙනවා, ප්‍රකෘතිතාවයක් තියෙනවා. දැන් මේ විකෘතිතාවේ ඒ කියන්නේ චූට්ටක් පේනවා යන්තමට. එහෙම නැත්නම් භාගයට පේනවා. හොඳට පේනවා. දැන් එතකොට ඒ වෙනසක් තියෙනවද? වෙනසක් තියෙනවා. දැන් එතකොට වෙනස උනේ ඇසේද? නෑ. සතර මහා ධාතුන්ගේ. තේරෙනවද? එහෙනම් සතර මහා ධාතුන්ගේ විකෘතියක් හා ප්‍රකෘතියක් හොඳට පේනවා. ප්‍රකෘති තත්ත්වයෙන් තියෙනවා. නිවැරදි තත්ත්වයෙන් පිළිහිටලා තියෙනවා. නිවැරදි ආකාරයෙන් පිළිහිටලා තියෙනවා. පැහැදිලි ලෙස පිළිහිටලා තියෙනවා. ඒතර පැහැදිලි ලෙස පිළිහිටලා තියෙන්නේ ඇහැ නෙමෙයි සතර මහා ධාතු. දැන් එතකොට පැහැදිලිද? හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. අර හීන හා ඒ කියන්නේ චුට්ටක් පේනවා, තරමකට පේනවා, හොඳට පේනවා. දැන් මේක හැදුවේ කවුද? කර්මයයි. ඒතකොට කර්ම කරන්ඩ මං කියන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි මූලික කරගෙන කරන්නේ පාප කර්ම.
අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි මූලික කරගෙන කරන්නේ කුසල කර්ම. දැන් පේන්නේ නැති හැක් ලැබුණේ ඇයි? ඒ කියන්නේ අර සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක්, ඒ කියන්නේ ප්‍රත්‍යෝපන්න ධර්මය, උපකාරයෙන් උපන් ධර්මයේ විකෘති වුණේ ඇයි? හේතුව එහෙනම් ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. එතකොට ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි මුල්ුණේ අකුසලයටයි. එහෙනම් එයා අකුසලයක් කරලා තියෙනවා. එයාගේ සිත හැසිරීලා තියෙන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයත් එක්ක. ඒ අකුසල මූල ධර්මයන් එක්ක තමයි ඒ සිත හැසිරීලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි. එතකොට ඒක හේතු ප්‍රත්‍ය උනේ සතර මහා ධාතු, ප්‍රත්‍යෝපන්න විකෘති වූ සතර මහා ධාතුන්ගේ ස්වභාවයක්. උපකාරයෙන් උපන්නා. එහෙනම් උපකාරයෙන් උපන්නා. දැන් ඔයත් උදා ගන්න ඕන නම් ඇස කියලා. හැබැයි ඒ ඇස පේන්නේ නැහැ. ඒ ඇස පේන්නේ නැහැ. ඒ ඇසෙන් රූප බලන්න බෑ. මෙන්න සම්මා දිට්ඨි දැක්කා. මොකද්ද? හේතු දැක්කා. ප්‍රත්‍ය දැක්කා. ප්‍රත්‍යෝපන්න ධර්මය දැක්කා. හේතු කිව්වේ මූල ධර්මය දැක්කා. ප්‍රත්‍ය කිව්වේ උපකාර ධර්මය දැක්කා. සතර මහා ධාතු උපකාරයෙන් උපන් ධර්මය දැක්කා. ඒ තමයි විකෘති වූ සතර මහා ධාතු හා ප්‍රකෘති වූ සතර මහා ධාතු. ඒ කියන්නේ නොපෙනෙන ඇසක් හෝ චුට්ටක් නොපෙනෙන, එහෙම නැත්නම් තරමකට පෙනෙන, එහෙම නැත්නම් හොඳටම පෙනෙන. ඒතර හොඳටම පෙනෙන සතර මහා ධාතු ප්‍රකෘති, නිවැරදි, ප්‍රසන්නයි, පැහැදිලි, පිරිසිදුයි. ඒකට හේතු අර අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. අන්න මූල ධර්ම. ඒතකොට ප්‍රත්‍ය ධර්ම අර විකෘති වූ සතර මහා ධාතුන්ටත් සතර මහා ධාතුන්ම තමයි ප්‍රත්‍ය. හැබැයි ඒ සතර මහා ධාතුන් විකෘති. ඒ කියන්නේ ඒ විකෘති වූ සතර මහා ධාතුන්ට බාහිර රූප දර්ශනය වෙන්නේ නැහැ. මේ චක්කු ප්‍රසාද රූපේ ගැටෙන්නේ නැහැ. ඒ විකෘතිනේ. අන්න ප්‍රකෘති. ඒතර සතර මහා ධාතු හොඳට ප්‍රකෘති. ඒ ප්‍රකෘතිව සතර මහා ධාතුන් ලැබුණේ කොහොමද? ඒ අලෝභය, අද්වේෂය, කරුණා මෛත්‍රී සාගත සිත. ඒ දෙකට සිත තුළ ඉඩ දුන්නා. ඒ අමෝහයවත් ප්‍රඥාවයි. එහෙනම් හේතු. ඒකටත් ප්‍රත්‍ය උපකාර ධර්මය සතර මහා ධාතු. ඒයින් උපන් ධර්මය හොඳට පෙනෙන ඔය කට්ටිය දාගෙන තියෙන නම ඇස. ඇසක් නෙමෙයි. අර සතර මහා ධාතුන්ගේ හොඳ ප්‍රණීතතාවය. තාමත්ම පිරිසිදුයි, පැහැදිලි, ප්‍රසන්නයි. මොනවාද? සතර මහා ධාතු. ඒ කට්ටිය කියන්නේ ඇස කියලානේ. දාගන්නකො එහෙම. දැන් ඒතර සම්මාදිටි. දැන් කොහොමද සම්මාදිටි? හේතු දැක්කා. හැබැයි ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. දැන් මම මෙහෙම කිව්වට, මෙහෙම තේරුම් කරලා දුන්නට, මේ සූක්ෂම විදිහට බෙදලා පෙන්නලා දුන්නට, ඔය ඇත්තෝ මේක සිතින් සම්මර්ෂණය කරලා, විභාග කරලා, පරීක්ෂා කරලා නුවණින් අවබෝධ කරගන්න තාක්කල් සහතික වෙන්නේ නැහැ. සහතික වෙච්ච දාට තමයි සම්මා දිට්ඨි. නියත වශයෙන්ම සුගති ප්‍රතිසන්දි. සහතික නොවුනොත් කියන වෙලාවට බණ අහනවා, නැගිටිනකොට ඔඩොක්කේ තියෙන දේ අමතක වුණ නැගිට්ටොත් බිම. අන්න ඒ වගේ මේක මනසින් මෙතනින් අයින් කළොත් ඔයත් මේ පරීක්ෂණය කරන්නේ, මේ සම්මර්ෂණය කරන්නේ, මේ විභාග කිරීම කරන්නේ. එතකොට මේ ධර්මය දේශනා කරන අවස්ථාවේ ලබාගත් දැනුම, අවබෝධය මනසින් වැටෙනවා. මනසින් වැටෙනවා. නේ. අපිට මනසෙන් මකන්න, මනසෙන් අයින් කරන්න ඕනේ මිත්‍යා දිට්ඨියයි. ඒ වෙනුවට සම්මා දිට්ඨිය මනසට අනුගත කරගන්න. සම්මා දිට්ඨිය ප්‍රත්‍යක්ෂ කරගන්න. දැන් පැහැදිලිද කියපු එක? ඒතර වර්තමාන භවයේ සම්මා දිට්ඨියටපත් වුණාම ආයි කිසි ගැටලුවක් නැහැ. ආයි කිසිම ගැටලුවක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. Taman දන්නවා Taman ඉන්නේ තැන කොතනද කියලා. මගේ මනස කොතනද තියෙන්නේ? මම නිවැරදිව දකිනවා. මට ප්‍රත්‍යක්ෂයි මේ හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ධර්මය. බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කරලා තියෙනවා. මට ඒක පැහැදිලිවම අවබෝධයි.
මට 6 දවසේ බණ ඕනෙත් නැහැ 7 දවසේ දාණේ ඕනෙත් නැහැ. මොකටද? ඇයි අදුගතියක් නැහැ. දැන් මේ 6 දවසේ බණ පාංශුකුලේ මොකටද ඕනේ? පින් දෙන්නේ. ඉතින් පින් ඕනේ නැහැ නේ. පින්වන්ත පුච්චලෙක්නේ. පින්වන්ත පුච්චලෙක් නිසානේ සුගති හතෙන් එකක ප්‍රතිසන්දි ගන්න බව හතක් ඇතුළත. එච්චරයි. 8 වෙනි වර ඉපදීමකුත් නේ. එහෙනම් පින්වන්ත නම් එයාට මොකටද පාංශුකුලයක්? එයාට මොකටද 6 දවසේ බණ 7 දවසේ දානේ? එයාට මොකටද 3 මාසේ බණ 3 මාසේ දානේ? ඒව ඕනේ කාටද? මේ හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ධර්මයන්වත් තේරුම් ගත්තේ නැති අවබෝධ කරගත්තේ නැති ඒ සඳහා සිත මෙහෙව්වේ නැති අයට දෙන්න. අර පුච්චරයට අවශ්‍ය වෙන්නේ නැහැ. එයි සම්මාදිට්ඨි. එහෙනම් එයා සම්මාදිට්ඨි පුච්චරයා නියත වශයෙන්ම සුගතියකමයි ප්‍රතිසන්දි ගන්න. ඒතර දැන් සම්මාදිට්ඨි වෙන්නේ කොහොමද? හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. දැන් බලන්න නිවැරදි නෙමෙයිද මේ ක්‍රමය? පැහැදිලි නැද්ද මේක? ඊටාත්ම නිවැරදි. එහෙනම් අපි නිවැරදි ආකාරයටද අපේ මනසින් දකින්නේ? නෑනේ. වැරදි ආකාරයටනේ දකින්නේ. පව් කරන්නෙත් මම, පින් කරන්නෙත් මම, හත්තු මරන්නෙත් මම, හොරකම් කරන්නෙත් මම, වැරදි කාම සේවනයන් කරන්නෙත් මම, දාන දෙන්නෙත් මම, පන්සලට යන්නෙත් මම, බෝධි පූජා තියන්නෙත් මම, පන්සලට උදව් කරන්නේ, විහාරය හැදුවෙත් මම, නමත් ගහගෙන තියෙනවා. නමත් ගහන්න ඕනේ. දැන් කාගේ නමද ගෙහුවේ? නමක් දැම්මේ ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ එකට එකතු කරලා හඳුනා ගන්න දීපු එකක් තමයි ඔය නම. සිරිදාස හරි ගුණවති හරි එයාදී මොන නමක් දාගත්තත් අර ස්කන්ධ පහ එකට එකතු කරලා හඳුනා ගන්න දීපු එකක් ඒක. පහට බෙදලා බලන්නකො මොකේටද නමක් දාන්නේ කියලා. රූපස්කන්ධයට ගුණවති කියන්න පුළුවන්. වේදනාස්කන්ධයට සංඥාස්කන්ධයට වෙන් වශයෙන් කියන්න බෑ. සංස්කාරස්කන්ධයට විඥානස්කන්ධයට කියන්න බෑ. ඔන්න දැන් එකක් පෙන්වුවා තව එකක් අපි පෙන්නනවා. එතකොට වර්තමානයේ හේතු ප්‍රත්‍ය හා ප්‍රත්‍යෝපන්න. දැන් ඔය පෙන්වුවේ. ତොර පෙර භවයේ හේතු. ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, ද්වේෂය, අමෝහය. ତොර වර්තමානයේ ওই ධර්මතාවම තමයි හේතු වෙන්නේ ඊගව භවයට. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි මූලික කරගත්තොත් ඒ හැසිරීම නම් සිතේ තියෙන්නේ. එයා වැඩිපුර කරන්නේ අකුසල්. අලෝභයයි, ද්වේෂයයි, මෝහයයිද සිත තුළ වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ. එයා කරන්නේ කුසල්. එහෙනම් හේතු. එතකොට ඊගාව භවයට ප්‍රත්‍ය වෙන්නේ මොකක්ද? ඕනම සත්‍යය කරන් බලන්න සතර මහා ධාතු තියෙනවා. එතකොට යාගේ විඳින වේදනාවනේ ඒත් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. අපි ඒක බලමු වර්තමාන භවයේ කොහොමද දැන් වේදනාව. එතකොට ඇහැ අරගෙන බැලුවේ රූප ධර්මයන් හැටියටනේ. අපි ගන්නවා විඳින වේදනාවන් ප්‍රත්‍යෝපන්න හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් ඇහෙන් විඳිනවද, කනෙන් විඳිනවද, නාසයෙන් විඳිනවද, දිවෙන් විඳිනවද, කයෙන් විඳිනවද, මනසෙන් විඳිනවද? ඒකටත් පෙර භවයේ හේතුවක් තියෙනවා. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි මූලික කරගෙන නම් එයා කර්ම කළේ. එයා විඳින්නේ වැඩි හරියක් කායික දුක්, මානසික දුම්නස්. දැන් හේතු ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ඒ කියන්නේ ආසාවයි, තරහවයි, මුලාවයි කියන්නේ සිතේ වැරදි හැසිරීමයි. ඒ වැරදි හැසිරීම නිසා එයාට විඳීමේ සිත් කායික දුක් වැඩිපුර, මානසික දුම්නස්. දැන් ලෝකේ නැද්ද එහෙම වැඩිපුර විඳින අය? කායික දුක්, මානසික දුම්නස්. දැන් මේක කොහොමද හටගන්නේ? දැන් වර්තමානයේ. දැන් ඒ හේතුනේ. ඒතර වර්තමානයේ හටගන්නේ එයා උපදින්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි මූලික කරගෙන කරගත් අකුසල කර්මයේ ප්‍රතිඵලයක් වශයෙන් එක්ක නිරය, එක්ක තිරිසන් ලෝකේ, එක්ක പ്രേත ලෝකේ ගියේ නැහැ. මනුස්ස ලෝකයට ආවා. හැබැයි ඊ타ත්ම පහත් තැනක. ඊ타ත්ම අල්පේච්ඡ, ඊ타ත්ම පහත් තැනක. එයාගේ ප්‍රතිසන්දිය. ඒ පහත් තැනක ප්‍රතිසන්දිය අරගෙන
එයාට ගෙදර වාඩි වෙන්න පුටුවක් නැහැ. නිදා ගන්න ඇඳක් නැහැ. හරියාකාර කිසි කෑමක් ආහාරයක් නැහැ. හරියාකාර ඇඳුමක් පැළඳුමක් නැහැ. දැන් මොනවද යාට නිතරම ලැබෙන්නේ? අර කයට දුක්, මනසට දුම්නස්. නොලැබෙන තැන දුම්නස් නෙමෙයිද? ලැබෙන තැන සොම්නස් නෙමෙයිද? නොලැබෙන තැන දුම්නස්, ලැබෙන තැන දුම්නස්. ලැබෙන තැන කායික සැප, නොලැබෙන තැන කායික දුක. නොලැබෙන හේතුව ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ලැබෙන හේතුව අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. ඒ කුසල හේතු දැන් පෙන්වන ඉස්සෙල්ලා කුසල හේතු. එහෙනම් එතකොට විඳීමේ සිත හැදුනේ කොහොමද? එහෙනම් හේතු. එතකොට වර්තමානයේ ප්‍රත්‍ය උනේ ඒ කියන්නේ උපකාර ධර්මයන්. එයාට අර නිවසේ තියෙන උපකරණ, ඒ සියලු උපකරණ ගත්තොත් සතර මහා ධාතු. ආහාරය සතර මහා ධාතු. ඇඳුම් පැළඳුම් සතර මහා ධාතු. ඒ වාඩි වෙන ස්ථාන ඒව සතර මහා ධාතු. ඇඳද, පුටුද, මේසද, ඒව බංකුද, ඒ සෑම දෙයක්ම සතර මහා ධාතු. ඒතර මේ සතර මහා ධාතු එයාට දුක් සහිත ඒවා. නීරස ආහාර, දොම්නස්සිත නැද්ද? දැන් පැහැදිලිද? ප්‍රත්‍යෝපන්න. එහෙනම් විඳීම හේතු, ප්‍රත්‍ය, ප්‍රත්‍යෝපන්න. උපකාර වශයෙන් ලැබිලා තියෙන්නේ කැඩිච්ච පුටුවක්, කැඩිච්ච මේසයක්, කැඩිච්ච ඇඳක්, කැඩිච්ච අල්මාරියක්, කැඩිච්ච කබඩ එකක්. ඒවා දකින්නකොට මොකක්ද ඇති වෙන සිත්? දොම්නස් සිත්. අන්න කුසල හේතු හදුවා. අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. පරිත්‍යාගශීලී සිත එයා දීලා තියෙනවා. අර ලෝභ සහගත සිත එයා දීලා නැහනේ. එයා එකතු කළ එකනේ කරේ. රැස් කළා, ගොඩ ගැහුවා. අලෝභ සහගත සිත ඒක කුසල මූල. එතකොට එයා දුන්නා. එයා පරිත්‍යාග කළා. එහෙනම් එයාට ලැබෙනවා. කොහොමද ලැබෙන්නේ? එයාට කායික සැප. ඒ කායික සැප සඳහා සුවපහසු ඇඳන්, සුවපහසු පුටු, සුවපහසු උපකරණ, හොඳ ඇඳුම් පැළඳුම්. දැන් එතකොට කායික සැපද? ඒතර මානසික සතුටද? දැන් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්නද? හේතු හය පෙන්වයි ඉස්සෙල්ලා. ප්‍රත්‍ය අර විඳින්න උපකාර වෙන ධර්මය ප්‍රත්‍ය ධර්මයයි. විඳීමේ සිත ප්‍රත්‍යෝපන්න ධර්මය, උපකාරයෙන් උපන් ධර්මයයි. මේ ගැඹුරින් කිව්වේ හැබැයි සරලව කිව්වා. ගැඹුරුයි හොඳට සිහියෙන් යුක්තව විමසලා බලන්න. එහෙනම් විඳීමේ සිත. එතකොට ඒ සිත වර්තමානයේ හදන්නේ කොහොමද? ඇහක් ඕනේ. බාහිර රූපයක් ඕනේ. ඇහත් දුර්වර්ණයි. ඇහත් දුර්වලයි. ඒ උපකරණත් බොහොමත්ම දුබලේව, අබල දුබලේව, දිරච්චේව. එතකොට ඇහත් හරියාකාරව පෙනීම නැහැ. අර gedara තියෙන උපකරණත් ඒවත් දුර්වර්ණේව, දුබලේව, දිරච්චේව. දැන් වර්තමානයේ හේතු මොකද්ද? දැන් ඇස ඒක අර දුර්වල වූ ඇස. ඒ කියන්නේ පෙනීම අඩු ඇස යන්තම් පේන. ඒතර ඒ යන්තම් පේන හැට පේන්නෙත් අර සුවපහසු ඒවා නෙමෙයි. අබල දුබල ඒවා. කැඩිච්ච, බිඳිච්ච, paludu වෙච්ච ඒ රූප. ඒ අනුව යාට හැදෙන සිතක්. ඒ චක්කු විඥානය. ඒ චක්කු විඥානයත් හීනයි. ඒ කර්ණ තුන එකතු කළ ස්පර්ශය නිසා විඳීමේ සිතත් හීනයි. එතකොට වර්තමානයේ හේතු ඒ විකෘතිය සතර මහා ධාතුන්ගේ ස්වභාවය. අබල දුබල සතර මහා ධාතුන්ගේ ස්වභාවය. ඒ දෙක එකට ස්පර්ශ වෙනවා. ඒ අනුවමයි සිතක් හැදෙන්නේ. ඒ සතුවත් ඒ සිතත් හීනයි. එතකොට හේතු ඵලය මොකද්ද? අර චක්කු විඥානි. ඊගාව ඵලය චක්කු සම්පස්සය. ඊගාව ඵලය චක්කු සම්පස්සජ වේදනා. එතකොට හේතු ප්‍රත්‍ය. ප්‍රත්‍යෝපන්න. එතකොට ප්‍රත්‍ය ධර්ම අර හීන වූ විඥාණය, හීන වූ ස්පර්ශය, දැන් ඵලය විඳීම.
විඳීම හීනයි. පැහැදිලිද කියන එක? ගැඹුරුයි හැබැයි. හැබැයි හොඳට විමසන්න. තේරුම් ගන්න පුළුවන්. මෙන්න එන හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. මූල ධර්මයන් දකින්න, උපකාර ධර්මයන් දකින්න, උපකාරයෙන් උපන් ධර්මයන් දකින්න. යා සම්මාදිට්ඨි. ඒතකොට එයා අකුසල් කරන්නේ නැහැ. එයා අකුසල් කරුවත් එයා දන්නා මට ලැබෙන්නේ මෙන්න මේ විදිහේ ඒවා. ඉතින් ඒවා ලබන්න එයා කැමති නැහැනේ අකුසල් කරලා. එයා දන්නවනේ මේ හේතු හැදුවොත් මේ ධර්මයයි ප්‍රත්‍ය වෙන්නේ. මේ ප්‍රත්‍යයෙන් උපන් ධර්මය තමයි මට උරුම වෙන්නේ. එතකොට එයා අකුසලෙන් වළකිනවා. එයා අකුසලෙන් ඈත් වෙනවා. ඒ සිත අයින් කරගන්නවා. එතකොට එයාට ලෝභ මූල සිත එන්නේ නැහැ. එහෙනම් අකුසල සිත් එන්නේ නැහැ. ඒතර අකුසල සිත් නැත්තම් කොහොමද යාව තිරිසන් ලෝකෙට දාන්නේ? പ്രേත ලෝකෙට දාන්නේ? නිරයට දාන්නේ? දාන්න බෑ. එයි. එයා දැක්කනේ. හේතු දැක්ක, ප්‍රත්‍ය දැක්ක, ප්‍රත්‍යෝපන්න දැක්කා. උපකාරයෙන් උපන් ධර්මය දැක්කා. උපකාර කරන ධර්මය දැක්කා. මුල් වෙන ධර්මය දැක්කා. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ධර්මයන් දැක්කා. එතකොට එයා හේතු අකුසල පැත්ත හදන්නේ අකුසල පැත්ත හදනවා. අන්න එතකොට එයා දන් දෙනවා. එයාට පරිත්‍යාගශීලී සිත් තියෙනවා. එයාට තියෙන කරුණා මෛත්‍රී සාගත සිත්. එතන තියෙන ප්‍රඥා සාගත සිත්. අමෝහයයි තියෙන. අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. ඒ සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ සම්මා දිට්ඨියට ආපු පුච්චලයාගේ. ඔන්න සම්මාදිට. එතකොට එයා සුගතියක නෙමෙයිද ප්‍රතිසන්දි. එයි. ලෝභයයි, ද්වේෂයයි ඈඩ් කළා නැති. අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි නැති. එයා දන්න මේ මෙන්න හේතු මූල. එතකොට ප්‍රත්‍ය ධර්මය දන්න. දැන් අපි තව එකක් අරන් දිගාරෙමු ඕනේ. කනක් නැහැ සතර මහා ධාතු. ඇහෙන කනක් තියෙනවා. බාගෙට ඇහෙන කනක් තියෙනවා. හොඳට ඇහෙන කනක් තියෙනවා. කනක් නෙමෙයි සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය හා ප්‍රකෘතිතාවයයි. හොඳට මතක තියාගන්න. කන කියන වචනේ අපි අයින් කරනවා. එහෙම එකක් නැති නිසා. පෙර භවයේ ලෝභය, ද්වේෂය, මෝහය. ඒ අකුසල මූල. ඒතර ඒ අනුව තමයි පෙර භවයේ කර්ම කරන්නේ. අර සත්ත්වඝාතනේ, අදත්තාදානේ, බොරු කීම. බොරු කියන්නේ තමන්ගේ ජීවිතය රැකගන්න, තමන්ගේ ජීවිතය පෝෂණය කරන්න, තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන හින්දා තමයි බොරු කියන්නේ. කේලම් කියන්නේ. බලන්න නැද්ද කියලා? ඔව්. තමන්ගේ ජීවිතය ආරක්ෂා කරන්න. තමන්ගේ ජීවිතය රකින්න, පෝෂණය කරන්න. තියෙන ආශාව නිසා බොරු කියනවා. කේලම් කියනවා. පරුෂ වචන කියනවා. එතකොට දැන් මොකද්ද තියෙන්නේ? බොරු කියන්නේ කේලම් කියන පරුෂ වචන කියන්නේ තමන්ගේ ජීවිතය රැක ගන්න නම් එතන තියෙන්නේ ආශාවයිවත් ලෝභයයි. කරුණා මෛත්‍රී සහගත සිතකින් බොරුවක් කියන්න පුළුවන්ද කියලා බලන්නකෝ. මෛත්‍රී සහගත සිතකින් බොරුවක් කියන්න පුළුවන්ද? එයා හොඳටම දන්නවනේ මං කියන්නේ බොරුවක් කියලා. ඉතින් එතන කොහෙද මෛත්‍රියක් තියෙන්නේ? කරුණාවක් තියෙනවද එතන? නැහැ. ඒ සිතේ කරුණාවකුත් නැහැ, මෛත්‍රියකුත් නැහැ. එහෙනම් එතන තියෙන්නේ ද්වේෂයයි. ඒ දෙකට සිත තුළ ඉඩ දුන්නා. ඒ මොහයයි. අකුසල මූල හැදුවා. ඒ අනුව බොරු කිව්වා, කේලම් කිව්වා, පරුෂ වචන කිව්වා. දැන් මේකට විපාකයක් තියෙනවනේ. කර්මයට විපාකයක් තියෙනවා. දැන් යා උපදින්න ඕනේ අර නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය. හැබැයි එයාට පොඩි කුසලුත් තියෙන පෙර බය. පොඩි කුසලයක්. මනුස්ස ලෝකෙට ආවා. හැබැයි මනුස්ස ලෝකෙට ආවට කන ඇහෙන්නේ. කන ඇහෙන්නේ නෙමෙයි ඒ සතර මහා ධාතු විකෘති. කන කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්නේ. ඒක දැන් හොඳට දන්නවා. හොඳට තේරෙනවා. හොඳට වැටහෙනවා. එහෙනම් කන කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවකට. අර ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි මූල ධර්ම, සතර මහා ධාතු ප්‍රත්‍ය ධර්ම. කන ප්‍රත්‍යයෙන් උපන් ධර්මය, උපකාරයෙන් උපන් ධර්මයයි කන. දැන් තේරුණා. ඒතකොට ප්‍රත්‍ය දැන් අර හේතු අනුව තමයි ප්‍රත්‍ය. මුල් වෙච්ච ධර්මයට අනුව උපකාර කරනවා. ඒකට තමයි ප්‍රත්‍ය කියන්නේ. උපකාර කරන ධර්මයටයි ප්‍රත්‍ය කියන්නේ. මූල ධර්මයට කිව්වේ හේතු කියලා.
ඒතර හේතු සකස් වෙන ආකාරයට තමයි උපකාර කරන්නේ. දැන් සතර මහා ධාතු විකෘති කළා දුන්නා. මොකද්ද? කණක් හදන්න. ඒතර විකෘති කළා දුන්නාම බාහිර ශබ්දයට ඒක ගැටෙන්න බෑ. දැන් කියනවා කන ඇහෙන්නේ කියලා. දැන් කනද ඇහෙන්නේ නැත්තේ? නෑ. කන නෙමෙයි ඇහෙන්නේ නැත්තේ. සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයන්. ඒ විකෘතිතාවයේ යන්තමට. එහෙනම් භාගයට තමයි ඇහෙන්නේ. ඒ විකෘතිතාවයේ තරමකට. ඒ විකෘතිතාවය ඉහෙලින්ම තියෙන. පොඩ්ඩක්වත් ඇහෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය. දැන් එතකොට හේතු ප්‍රත්‍යෝපන්න නොයසෙන කණක්. එහෙම නැත්නම් භාගයට ඇහෙන කණක්. එහෙම නැත්නම් හොඳටම ඇහෙන කණක්. කණක් නෑ. අර සතර මහා ධාතුන්ගේ තුන් ආකාරයක විකෘතිතාවයයි තියෙන්නේ. ඒ තමයි ප්‍රත්‍ය ධර්මය. ඒ කියන්නේ උපකාර ධර්ම. හේතුවට අනුවයි උපකාර කළේ. ඒ නුපන් ධර්මය කන. දැන් එතකොට කුසල හේතු. මොකද්ද කුසල හේතු? අලෝභය, යද්දේශය, අමෝහය, පරිත්‍යාග සිරිසිත. බොරු කියන්නේ. කේලම් කියන්නේ. පරුෂ වචන කතා කරන්නේ. එතකොට යාට බොරු කියන්නේ නැත්නම් කේලම් කියන්නේ නැත්නම් පරුෂ වචන කියන්නේ නැත්නම් එතන තියෙන කරුණාව හා මෛත්‍රිය. කරුණා මෛත්‍රී සහගත සිතකට විතරයි බොරුවක් කියන්න බැරි. කේලමක් කියන්න බැරි. පරුෂ වචනෙන් කතා කරන්න බෑ මෛත්‍රී සහගත සිතකින්. කරුණා සහගත සිතකින් පරුෂ වචනෙන් බැනවදින්න පුළුවන්. බෑ. කේලමක් කියන්න පුළුවන්ද? මෛත්‍රී සහගත සිතකින් කවදාවත් බෑ. බොරුවක් කියන්න මෛත්‍රී සහගත සිතකින් කවදාවත් බෑ. එහෙනම් එතනට ඒ වෙනුවට එන්නේ ද්වේෂය. දැන් මේ ඇවිල්ලා තියෙන මෛත්‍රිය කුසල පක්ෂය. එහෙනම් තමගේ ජීවිතය ආරක්ෂා කරගන්න වත් එයා බොරුවක් කියන්නේ නැහැ. කේලමක් කියන්නේ නැහැ. පරුෂ වචනයක් කියන්නේ නැහැ. තමගේ ජීවිතය පිළිබඳව ආසාවක් නැහැ. ලෝභයක් නැහැ. මම මොකටද බොරු කියලා නිරයන්නේ? මම ඇත්ත කතා කරනවා. ඕන්න මට අල්ලන් ගහයි. නැත්නම් ආව එළවල දායි. මම කතා කරන්නේ ඇත්ත. සත්‍යවාදී. බුදුරජාන් වහන්සේ තරම් සත්‍යවාදී කෙනෙක් හිටියද? සත්‍ය වචන කතා කරන කෙනෙක් නෑ. තේහෙනම් ඒතරේ කුසල අලෝභය, අද්වේෂය ඒ දෙකට සිත තුළ ඉඩ දුන්නේ අමෝහයවත් ප්‍රඥාවයි. දැන් ඒ හේතු හේවත් මූල ධර්මයයි ප්‍රත්‍ය ධර්මය. ඒ හේතුවට අනුව තමයි උපකාර ධර්මය. මොකක්ද උපකාර ධර්මය? ඇහෙන කනක්. ඇහෙන කනක් නෙමෙයි සතර මහා ධාතුන්ගේ ප්‍රකෘතිතාවය. හොඳට තියෙනවා. පැහැදිලිව තියෙනවා. ඉහෙලින්ම තියෙනවා. ලස්සනට තියෙනවා. හොඳට ඇහෙනවා. ඒතර කියන හොඳ මට නම් හොඳට ඇහෙනවා. ඇයි ඒ? ඒතර හොඳට ඇහෙන කනට ප්‍රත්‍ය උනේ සතර මහා ධාතු. ඒතර හොඳටම ඇහෙනවා නම් කන ඒ තමයි උපකාරයෙන් උපන් ධර්මය. ඒතර මූල හේතු දැක්කා. උපකාර ධර්මය දැක්කා. උපකාරයෙන් උපන් ධර්මය දැක්කා. මේක විඳින්නෙත් ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහනුවම තමයි විඳින්නේ. දැන් මේ කන නැමැති සතර මහා ධාතුන් හොඳ ප්‍රකෘතිතාවයෙන් ඊ타ත්ම නිවැරදිව ප්‍රසන්න ආකාරයට පිහිටලා තියෙනවා. ඒ සතර මහා ධාතු ඒ කන නැමැති සතර මහා ධාතුන්ට ගැටෙන ශබ්දය අතිශය මිහිරි. එතකොට ඒ අනුව විඳීමේ සිත අතිශය ප්‍රසන්නයි. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. තේරෙනවද? දර ලෝභයයි ද්වේෂයයි මොහයයි අකුසල මූල ඒ අනුව බොරු කිව්වා, කේලම් කිව්වා, පරුෂ වචන කිව්වා. ඒ අනුව විකෘති වූ සතර මහා ධාතු කන විකෘති සතර මහා ධාතු. නැත්නම් යන්තම් ඇහෙනවා. යන්තම් ඇහෙන්නේ අර හොඳ මිහිරි හඬවල් නෙමෙයි. බොල් හඬවල්. සිත අප්‍රිය කරන හඬවල් ඇහෙන්නේ. එහෙම හඬවලුත් නැද්ද? හොඳ මිහිරි ප්‍රසන්න හඬවලුත් නැද්ද? එයි මේ වෙනස. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. මෙන්න නිවැරදිව දැක්ක, නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. මේ සමාධිය. එතකොට එයා අකුසල් කරනවද? නැහැ.
එයා කුසලයෙන් වළකිනවා. එයි එයා හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ධර්මය දැක්කා. තව පැත්තකින් බලනවා එයා හේතු ප්‍රත්‍ය. මේක පැත්තකින් විතරක් බලලා සෑහෙන තව තියෙනවා. ඔක ඉතින් නාසය, දිව, ශරීරය, මනස තව ගොඩාක් තියෙනවා. ඉතින් මේ කාලයත් එක්ක දීර්ඝ කාලයක් නැහැනේ පැයයිනේ තියෙන්නේ. එයා තව පැත්තකින් බලනවා. මේ ජරා මරණයට හේතුව මොකද? මේ සත්‍යයට මහ තියෙනවනේ මහ ජරා මරණය. නිරන්තරයෙන් දිරනවා, කැඩෙනවා, බිඳෙනවා, paludu වෙනවා, දත් හැලෙනවා, කෙස් සිදෙනවා, හම රැලි වැටෙනවා, ස්පිනි මඩු වෙනවා, අතපය දුබල වෙනවා. ඉන්ද්‍රියන්ගේ දුර්වලතාවයක් ඇති වෙනවා. මේක මහ වදයක් නේ, මොන කරදරයක්ද මේක? ඇයි මෙහිම සත්‍යයන්ට වෙන්නේ මේක? එයා දකින්න හේතුව. මොකද්ද හේතුව? අජාතියයි හේතුව. ජාතිපච්චය ජරා මරණ. ඉපදීමයි හේතුව. ඉපදුන හින්දානේ මේ ඔක්කොම තියෙන්නේ. ශෝකයෙන්, කනගාටු වෙන්නේ, හැඬීමෙන්, වැළපීමෙන්, මරණයෙන් මේ ඔක්කොම එන්නේ මේ උපදින හින්දානේ. ඉපදුන්නේ නැත්තම්, හටගත්තේ නැත්තම්, පහළ වුනේ නැත්තම් එහෙනම් මේකක්වත් නැහැ. අන්න දකින්න නිවැරදිව. ඊට පස්සේ ඉපදීමට හේතු හොයනවා එයා. එයා දකින්නවා භවය. එයා භවයට හේතු හොයනවා. දකින්නවා උපාදානය කියලා. උපාදානයට හේතු හොයනවා. දකින්නවා තෘෂ්ණාව කියලා. තෘෂ්ණාවට හේතු හොයනවා. එයා දකින්නවා විඳීම හේවත් වින්දනය කියලා. විඳීමට හේතු හොයනවා. එයා දකින්නවා ස්පර්ශය කියලා. ස්පර්ශයට හේතු හොයනවා. එයා දකින්නවා ආයතන හය ක්‍රියාකාරීත්වය ස්පර්ශයට හේතු කියලා. ආයතන හයට හේතු හොයනවා. එයා දකිනවා නාම රූප දෙකයි හේතු කියලා. නාම රූප දෙකට හේතු හොයනවා. එයා දකිනවා ප්‍රතිසන්දි විඥානයයි කියලා. ප්‍රතිසන්දි විඥාණයට හේතු හොයනවා. එයා දකිනවා අර කර්මත් එක්ක අර සංස්කාරත් එක්ක පැටලිච්ච මනස කියලා. අර මෙච්චර වෙලා කතා කරේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි, අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි. ඒ අනුව සිත හැසිරෙන ආකාරයයි මේ දේවල් හදන්නේ කිය. මේ කර්ම වලට හේතු හොයනවා. අයියෝ මම මේ නිවැරදි හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ධර්මතාවයන් මම දැක්කේ නෑනේ මෙච්චරක. දැන් නම් දන්නවා. දැන් දකින්නවා. එහෙනම් අවිද්‍යාව නිසා තමයි මෙච්චර කල් මේ ටික සිද්ධ වුනේ. ජරා මරණ යනකම් ගියේ මේ අවිද්‍යාව නිසා. මට දැන් විද්‍යාව තියෙනවා. මම හේතු දකිනවා, ප්‍රත්‍ය දකිනවා. ඒ නුපන් ධර්මයන් දකිනවා මම. ඒක සම්මාදිට්ඨිය. ତොරේ සම්මාදිට්ඨි පුච්චලයව තිරිසන් ලෝකයට දාන්න බෑ. പ്രേත ලෝකයට දාන්න බෑ, නිරයට දාන්න බෑ. එහෙනම් නියත වශයෙන්ම සුගති ස්ථානයක්. සුගති ප්‍රතිසන්දියක්. එහෙනම් ඉතින් වර්තමාන භවයේ ඒ ටික හදාගෙන ගියාම මේ භවයේ කිසි ගැටලුවක් නැහැ. අවසාන අවස්ථාවේ අර මරණ මොහොතේදී හිතන්න දෙයක් නැහැ මරණ මොහොතේදී. ඇයි? සෝවන්නච්ච පුච්චරේකට මරණ මොහොතේදී එන්නේ නියත වශයෙන්ම සම්මාදිට්ඨියටපත් වෙච්ච පුච්චරේගේ කුසල ආරම්මණයක්. ඒ කුසල ආරම්මණයත් භවආශාව ඇතුව නෙමෙයි ඉන්නේ. භවේ නැවත නැවත ප්‍රතිසන්දි ගන්න ආසාවක්. භව තෘෂ්ණාව. එයා යම් මට්ටමකට දුර්වල කරලා තියෙන්නේ. භව තෘෂ්ණාව. ඒ නිසා තමයි 7කට සීමා වෙනවා කියන්නේ. එහෙනම් දැන් පැහැදිලිද? එහෙනම් වර්තමානයේ මේ නිවැරදි පිළිවෙල, නිවැරදි ක්‍රමය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ධර්මයන් නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. දැකලා සම්මාදිට්ඨියට එන්න. සම්මාදිට්ඨියට ආපුවාම කිසි ගැටලුවක් නැහැ. ඊගාව භවයේ සම්මාදිට්ඨි වෙනවා කියන එක නම් මම අනුමත කරන්නේ නැහැ. මොකද මේ කොහේයිද දන්නේ නැහැ. ඊගාව භවයේ දුගතියක ගියොත් මොකද කරන්නේ? කොහොමද සම්මාදිට්ඨියට එන්නේ? නෑ දැන් හොඳම තැනට ඇවිල්ලා ඉන්නේ. නිවැරදි තැනට ඇවිල්ලා තියෙන්නේ. මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ගත්තේ සත්භාවය. ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම. ඒ පැහැදීම තවදුරටත් දියුණු කරගන්න. තවදුරට වර්ධනය කරගන්න. සම්මාදිට්ඨියට එන්න පුළුවන්. ධර්ම දේශනාව අවසන් කරනවා. පැහැදිලි ඇති කරුණු. තම 78 වන ජන්මදිනයේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමේ මූලික අරමුණ ඇතුව රාණී රණතුංග මහත්මිය විසින් මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරා තිබෙනවා. ඉතින් සුබ උපන් දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. 78 වන ජන්මදිනය
මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා උතුම් කුසලානිසංසයෙන් ජන්මදිනයේ යෙදෙන රාණි රණතුංග මහත්මියට නිදුක් නිරෝගී සුවය ආ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. මේ ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. පරලෝසපත් වූ තම ආදරණීය මව්පිය දෙපළ වන ඩිනෝරිස් රණතුංග මහත්මයා සහ ධර්මලතා රණතුංග මහත්මිය ප්‍රධානව පරලෝසපත් වන්නට යෙදුණු වර්ග පරම්පරාවේ සියලුම ඥාති මිත්‍රාදීන්ට මෙම උතුම් පින අනුමෝදන් වේවා. භව ගමන සැපවත් වී ඉක්මන් භවයකදීම අමා මහ නිවනින් සැනසීම පිණිසත් මේ පුණ්‍ය කුසලය මහෝපකාරී වේවා. සුජීවත්ව වාසය කරන අනුප්‍රිය අංජන අමන්දා අමල්ක යන දූ දරුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වී අනාගත අභිවෘද්ධිය සැලසේවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ ඇතුළුව ශ්‍රී ලංකාවේ වැඩ විසින සියලුම මහා සංඝරත්නයට මෙන් පින් අයිති වේවා. නිදුක් නිරෝගී චිරජීවනය පිණිසත් ඉක්මන් භවයකදීම නිර්වාණ අවබෝධය පිණිසත් මෙම පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන්නේ විදිහටම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අනුව සුබ උපන්දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරන ගමන් පරලෝසපත් මව්පිය දෙපළ ඇතුළේ සියලු දෙනාටම පරලොව ජීවිතය සුගතිගාමී වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් ඔබ ප්‍රසෑම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස අනිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං